අයිබෝන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම නිසංසනා රත්නායක මම ජානකි නෝජ් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය මහමැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා මැතිවරණ කොමිසමේ සභාපති කියයි. සුරක්ෂිත රටක් සහතික කිරීමට සහ පුරාවිද්‍යා උරුම කළමනාකරණයට ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මූල්‍ය ආයතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව බහරගත යුතු බව අගමැති පවසයි. ශ්‍රැංගේලා හෝටලේ බෝම්බ කරුවෙකු වූ ඉබ්‍රාහිම් හා ඔහුගේ බිරිඳ අන්තවාදී මත දැරූ බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී හෙළිවෙයි. ඇමරිකාවේ උද්ඝෝෂණ වැඩි වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත් මහමැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමෙන් පසු තීරණය කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකදී. මහමැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මැතිවරණ කොමිසම වෙත බාර දීම අද සිදු කෙරුණේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින්. තැපැල් ඡන්දය කෙසේ පැවැත්විය යුතුද ඊට සහභාගී කරගත යුතු රාජ්‍ය නිලධාරීන් මෙන්ම මැතිවරණ රැස්වීම පැවැත්විය යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති නිර්දේශවල ඇතුළත්. අපට මැතිවරණය පැවැත්වීමට අදාළව ලබා දෙන මාර්ගෝපදේශ අද දින අප වෙත විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ එම කණ්ඩායම විසින් බාර දෙනු ලැබුවා. ඒ මහතා සහ ඔහුගේ නිලධාරීන් මේ සඳහා බොහෝ වෙහෙස වුණා. මේ වාර්තාව ලැබෙන තෙක් තමයි අපි කිව්වේ අපිට අවශ්‍යයි ග්‍රීන් ලයිට් එක එහෙම නැත්නම් කොළ එළිය. මේකෙන් කියලා තින්නේ හැබැයි ඡන්දය විමසීමේදී පැවැත්වපු මාර්ගෝපදේශ. අපි මේ සම්බන්ධයෙන් අපගේ මැතිවරණ කමිෂන් සභාවේ සමාජිකයන් තිදෙනා අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල සේවයෙන් යුතු අපගේ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරු අතරත් නැවත සාකච්ඡාවක් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණය පැවැත්වීමේ දිනය සහ ඒට අදාළ ව්‍යවස්ථාවක දැන්වීම නිකුත් කිරීමේ කටයුතු පසු ලබන සතියේ සඳුදා පැවැත්වෙන කමිෂන් රබා රැස්වීමේදී තීරණය කරනවා. දැන් මේ වන විට COVID-19 පාලනයට නතු කරගත් තත්වයක තියෙන නිසා තමයි මේ මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හැකි වෙලා තියෙන්නේ. නමුත් මේ පාලනයට නතු කරගෙන තිබුණත් අපි දන්නවා ඕනෑම රටකට ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි එසේ පාලනයට නතු කරගත් ඕනෑම රටක අවදානම තිබෙනවා මේ රෝගීන් නැවත වාර්තා වීමට. ඒ නිසා එසේ රෝගීන් වාර්තා වීම වැළැක්වීම සඳහා තමයි ප්‍රධාන කරුණු කීපයක් මේ පෘථුවියේ ඕනෑම රටක් විසින් ජනතාව සඳහා කටයුතු කිරීමට යොදා තිබෙන්නේ. ඉතිහාසයේ පළමු වරට මැතිවරණය පැවැත්වෙන සෑම ඡන්ද මධ්‍යස්ථානයකම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් අනියුක්ත කිරීමටද නියමිතයි. ඒ හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු නිලධාරීන්ට මෙවර මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කරන ලෙසට මැතිවරණ කමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම් දෙනවා. තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය ලබන 8 වෙනිදා දක්වා දීර්ඝ කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ. අපි ඉල්ලා සිටිනවා දේශපාලන පක්ෂවලින් සහ අපේක්ෂකයන්ගෙන් මහා යෝධ දැවැන්ත මහා රැලි සංදර්ශන තියන්න එපා. අපේක්ෂකයන් විසින් රැස්වීම් වලට ජනතාව ප්‍රවාහනය කරවන්න එපා. ඒ වගේම මේකේ තියෙනවා පොකට් රැස්වීම්, වතු රැස්වීම් තියෙනවනම් ඒ අතරත් දුර තියෙන්න ඕනේ. 20යි ප්‍රමාණය. ඒ වගේම හැම ඒ කුඩා රැස්වීමකදී අත්සෝදන්න ඕනේ. මු ආවරණ තියෙන්න ඕනේ. මේකෙන් වැදගත්ම කරුණ සම භූමියේ සටන. සියලුම දේශපාලන පක්ෂවලට එක ආකාරයට ක්‍රියාත්මක කිරීම. දැන් මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි. ජනතා නියෝජිතයන් පළ කළ අදහස් කිහිපයක් වෙත දැන් අවධානය. විපක්ෂයේ දේශපාලන පක්ෂ විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ පාර්ශ්වකාර පක්ෂ 4ක් නියෝජනය කරන ඒ පක්ෂවල නායකයින් විසින් පුද්ගලික විසින් පෙත්සම් 8ක් ගොනු කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රේෂ්ඨකාරතුමා ප්‍රමුඛ
ප්‍රේක්ෂකවරුන් 5 දෙනෙක්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුවේදී ඉදිරිපත් වූ මූලික විරෝධතාවයන් බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කරන ලැබුව අතර ඒකමතික තීන්දුව අනුව මෙම පෙත්සම් 7ම විභාගයට නොගෙන ඉවත දැමීමට ඒකමතිව තීන්දුව කරනු ලැබුවා. මම විශ්වාස කරනවා රජයේ COVID-19 රට තුල පාලනය කරන්න සමත් වෙලා දැන් තියෙන්නේ අපි තත්ත්වය උපයෝගී කරගෙන අපි කොහොමද අපේ ඉදිරි කාල සීමාව තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පවත්වාගෙන ආර්ථික ශක්තිමත් කරගන්න. එහෙම කරන්න නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕන, ජනාධිපතිතුමත් එක්ක වැඩ කළ හැකි පාර්ලිමේන්තුවක් සහ පාර්ලිමේන්තු කණ්ඩායමක් අවශ්‍යයි. අපිට කිසිම ගැටලුවක් නැහැ. මීට කලින් අපි නඩු දිනලා තියෙනවා. මීට කලින් අපි නඩු පරාද වෙලා තියෙනවා. මේ නඩුවේ මතු පිටින් පරාජයක් කියලා පෙනුණා. අනෙක් අතට මැතිවරණ දිනය හා සම්බන්ධ ප්‍රශ්නය ගැන විශාල ප්‍රගතියක් නැත්නම් යම් එකඟතාවයක් සමතයක් ඇති වුණා. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ලැබපු ජයග්‍රහණයක් හැටියට අපි දකින්න. එක්සත් ජාතික පක්ෂය දැනගත්තා තමන්ගේ පක්ෂය තුළ බෙදීමත් එක්ක මැතිවරණයෙන් පරාජයටපත් වෙනවා. ඒ නිසා ඔහු උත්සාහ කරා පරණ පාර්ලිමේන්තුව කැඳවලා මේ මැතිවරණය තවත් කල්ලක් දාන්න. ඒ නිසා බංකොලොත් වෙච්ච සජිත් ප්‍රේමදාසගේ ජාතික සමගි බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා මේ මතය විමසන්න කියලා තමයි මෙතෙක්කල් මේ ප්‍රජාතන්ත්‍රවාදයට සාධාරණයක් ඉෂ්ට වුණේ නැත්තේ. අනිවාර්යෙන් මේ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති කිරීම සඳහා 3න් 2කට එහා ගිය බහුතරයකින් නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා. මැතිවරණය පවත්වීම කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක්. පාර්ලිමේන්තුව කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය මේ කුළුණු තුනමත් තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය රඳා පවතින්නේ. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යෙන් පවත්වන්න ඕනි. මේ සියලු දෙනා හරියට ගල් රෝලකට හවුවෙලා චප්ප වෙච්ච පිරිසක් බවට පත් වුණා ඊයේ දීපු ඒ ඓතිහාසික තීන්දුවත් එක්ක. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙල තවදුරටත් සනාථ කරා. ඒ වැඩපිළිවෙල හරි. දැන් පොහොට්ටුවට තරඟයක් නැහැ. හැබැයි දැන් තරඟයක් තියෙන කණ්ඩායමක් ඉන්නවා. අද තියෙන තරඟේ බවට පත් වෙලා තියෙන්නේ හොඳම පරාජිතයා කවුද කියන එක තෝරා ගැනීමේ තරඟයක්. මේ තරඟයට දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මේ පෙස්සන් ඉදිරිපත් කරපු සියලු දෙනා ක්‍රියාත්මක කරේ පොහොට්ටුවේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල. අප උසාවියට පක්ෂයක් වශයෙන් ගියේ නැත්තේ ඔය සම්බන්ධයෙන්. මොකද අපිට ඒක තිබ්බ එක එතරම් සීරියස් එකක් ලෙස අපි සැලකුවේ නැහැ. අප ඡන්ද කල් දාන්න කියන මතෙන් ගියේ නැහැ. මොකද අපි සූදානම් සිටියේ. නමුත් කොරෝනා නැති කරන්න ඕනේ කියන මතේ ඉන්නේ. විපක්ෂයට Taman ගත්තු ස්ථාවරයන් යුක්තිය අනුව කොහොමත් නොවේ, නීතිය අනුවත් ඉදිරිපත් කළ නොහැකි ස්ථාවරයන් බව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් අපට පෙනී යන්නේ. ලැජ්ජා නැතිකම මාමුදේකමටත් වඩා ලොකුයි කිව්වා වගේ දේශපාලන කෑදරකම විපක්ෂයේ වසංගතයටත් වඩා ලොකුයි. අපි කියේ ජූනි 20 පහු කරන්න. අපි උසිකරණයට ගියේ ඒකට. සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ කට්ටියට දැන් වෙලා තියෙන්නේ ගෙදර ගියොත් අඹුණහි මග හිටියොත් ඕනහි. දැන් ගමේ මිනිස්සුන්ට කියන් හිටියේ බය වෙන්න එපා අපි ඡන්ද කැන්සල් කරගන්නවා වැඩේ හරි. ඡන්ද කැන්සල් වෙනවා කියලා තමයි ගමට ගිහිල්ලා කී හිටියේ. දැන් ගමට යන්න බෑ. ගමට ගිහිල්ලා කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මගේ දේශපාලන ජීවිතේට මම නම් අහලා නැහැ විපක්ෂයක ඉඳගෙන ඡන්දයක් එපයි කියන මිනිස්සු කොහෙද ඉන්නේ. මේ උන් නැහැලා ආණ්ඩුවේ ඉන්නකොට මේ අකු ඡන්දෙට බයයි. ඊට පස්සේ ආපහු විපක්ෂයට ආවම ඒ ඡන්දෙට බයයි. ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවේ ජයග්‍රහණය මේකයි කියන කාරණේ ආණ්ඩුවේ පරාජයත් මෙතනයි කියන කාරණේ අපි රටට කියලා දෙන්න අවස්ථාවක් කරගන්නවා. අද අධිකරණ තීන්දුවත් එක්ක එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණේ කල් දැමීම වලට තිබිච්ච අවසාන තුරුම්බුවත් නැති වෙලා ගියා. ඒ හින්දා අපි සතුටු වෙනවා. මෙරටේ ජනතාවට දැන් පුළුවන් ජනතාවගේ ආණ්ඩුවක් තෝරාපත් කරගන්න. එදාට වැඩිහිටියෝ මට මතකයි කියනවා මං කුඩා කාලේ සජිත් ප්‍රේමදාස මහත්තයා අනිවාර්යෙන් පරදිනා විතරක් නෙවෙයි පරදිලා දිස්ත්‍රික්කේ යනවා කියන කාර්යය. ඒ අවසානයේ පහුගිය මැතිවර දෙකම අපට පරාදයි සජිත් ප්‍රේමදාස මහත්තයා. අඩු ගානේ ජනාධිපතිවරයා විදියට ඉදිරිපත් වෙනකොටත් මේ දිස්ත්‍රික්කේ ජනතාව මහින්ද රාජපක්ෂ මහත්තයා ගෝඨාභය මහත්තයා විශ්වාස කරා. සුරක්ෂිත රටක් විනයගරුක ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපනය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය පරිදි ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත්තේ ජනාධිපති ලේකම් පී.වී. ජයසුන්දර මහතා විසින්. ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා. ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් සාධාරණ හා නීතිය ආධිපත්‍යය සුරකින ගුණකරුක සමාජයක් බිහි කිරීම රජයේ ප්‍රමුඛ වගකීම බව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්. සුරක්ෂිත රටක් විනයගරුක ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමා මෙම කාර්යසාධක බලකාය පත් කර ඇති බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කාර්යසාධක බලකායේ සභාපතිවරයායි. ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.එස්. දිසානායක මහතා ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.
යුද හමුදාපති ලුතිතෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියාද සිල්වා, ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ඉහළ නිලධාරීන් 6 දෙනෙකු මෙහි සැසු සමාජිකයන් වනවා. නිදහස් හා සාමකාමී සමාජ පැවැත්මට හානිකර ක්‍රියා පාලනය, මද්‍රව්‍ය උදුරට ගොදුරවන්නන් ඉන් වැළැක්වීම, වරාය හා ගුවන්තොටුපළ ආශ්‍රිතව මෙරටට මද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම කාර්යසාධක බලකයට පැවරෙනවා. ඊට අමතරව රට තුළ මද්‍රව්‍ය ජාවාරම පූර්ණ වශයෙන් වර්ධනය කිරීම, මද්‍රව්‍ය නිසා සිදුවන සෙසු සමාජ ව්‍යසන වැළැක්වීම කාර්යසාධක බලකයට පැවරෙන තවත් කාර්යයන්. විදේශයන්හි ස්ථානගතව ශ්‍රී ලංකාවේ කරනු ලබන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා සොයා බලා ඊට වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීම හා බන්ධනාගාර ආශ්‍රිත නීති විරෝධී ක්‍රියා සොයා බලා ඒවා වැළැක්වීම අනෙක් වගකීම් වනවා. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහාද ජනාධිපති කාර්යසාධක බලකයක් ස්ථාපනය කෙරුණා. ශ්‍රී ලංකාව දේශීය හා විදේශීය වශයෙන් මෙවැනි උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වන සම්මුතියෙන් පිළිගෙන ඇතැයි ගැසට් නිවේදනයේ දැක්වෙනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කාර්යසාධක බලකායේ සභාපතිවරයයි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවා. එහි සමාජිකයන් වන්නේ පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු 9 දෙනෙක්. නැගෙනහිර පළාතට අයත් පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන හඳුනා ගැනීම, හඳුනාගත් ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය මෙන්ම ප්‍රතිස්ථාපනය පැවරෙන කාර්යයන් අතර වෙනවා. පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා සුදුසු වැඩපිළිවෙලක් හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීම, පුරාවිද්‍යා භූමි සඳහා වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණය හඳුනා ගැනීම ඇතුළු තවත් කාර්යයන් කිහිපයක් කාර්යසාධක බලකායට පවරා තිබෙනවා. ශ්‍රී ලංකාවේ 5 වෙනි විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් සපිරෙනවා. මේතුමන්ගේ විප්ලවීය ගමන් මඟ පිළිබඳ කෙටි සටහනක්. අසූවට 89 යනු රටම මරබියෙන් සලිත කළ යුගයක්. උතුරේ කොටි ත්‍රස්තවාදය හා දකුණේ රාජ්‍ය භීෂණය සමස්ත ජන සමාජයම දැඩි කම්පනයට පත් කර තිබුණා. 60,000ක් තරුණීන් අවසන් ගමන් ගියේ මහමග ටයර් සෑයන් මතයි. ඇතැමුන්ට සිදු වූයේ කුමක්දැයි යන්න තවමත් අභිරහසක්. සිදුවෙමින් පැවති සමාජ පීඩනයට එරෙහිව ජනතාව පෙළගස්වන්නට නායකත්වයක් අවැසි වුණේ මෙවැනි වාතාවරණයකයි. ඒ සඳහා නායකයෙක් බිහි වූයේ ජනතාව අතරින්මයි. 1992 මාර්තු 16 වෙනිදා කොළඹින් ආරම්භ පාදයාත්‍රාව මෙරට වීදි සටන් කලාවට අලුත් පරිච්ඡේදයක් එක් කළා. එය නිදා සිටි විපක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන ගිය අවස්ථාවක් ලෙසයි හැඳින්වෙන්නේ. කිලෝමීටර් 300කට අධික දුරක් පාගමනින් යන්නට ජනතාව එක් වූයේ දැඩි උද්‍යෝගයකින්. ජනතාවගේ දුක රැගෙන රත්නපුර මහසමන් දේවාලයට මිනිස් දම්වැලක් සංවිධානය කළේද මහින්ද රාජපක්ෂ මහතායි. ඉහළ යන ජීවන වියදමට විරුද්ධව ජනഘോഷා සංවිධානය කරමින් දුර්දාන්ත පාලනය අවසන් කරන්නට එතුමා කැප වුණා. ජීවිත අහිමි වූ 60,000ක් තරුණ දූපුතුන්ට නීතිය ක්‍රියාත්මක නොවූ තැන මහින්ද රාජපක්ෂ මහතා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට මෙරට සිදු ඛේදවාචකයේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. ඉන් නොනවති විදේශීය සංවිධාන වෙත ලංකාවේ සිදුවන මිනිස් ඝාතන පිළිබඳව දැනුවත් කරන්නට පසුබට වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ජනතා අරගලය හැඳින්වෙන්නේ පොදු ජන රජයක් බිහි කිරීමටගත් ප්‍රතිඵලදායී උත්සාහයක් ලෙසයි. 1994 ජනතා ජයග්‍රහණය එහි අවසන් ප්‍රතිඵලය වුණා. ආණ්ඩුවක් බිහි කිරීමට ජනතාව පෙළගැස්සූ මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂයේ කිසිදු ප්‍රධාන තනතුරක් තිබුණේද නැත. තනතුරක සේයාවක් හෝ නොමැතිව රටේ ජයග්‍රහණය සඳහා ජනතාව මෙහෙය වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී රටේ නායකයා බවට පත් වුණේ ජනතාවගේ කතිර බලයෙන්. COVID-19 රෝගය වැළඳුණු 836 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 870 දෙනෙක්. අද දිනේ මෙරටින් හඳුනාගෙන COVID-19 ආසාදිතයින් ගණන 34 දෙනෙක්. වසංගත රෝග විද්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවට අනුව ඉකුත් පැය 24 තුළ COVID-19 රෝගීන්ගෙන් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 රෝගීන් 40 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා.
ඉන් 27 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන්. 7 දෙනෙකු වාර්තා වූයේ නාවික හමුදා සමාජිකයන් අතුරින්. කුවේට් සිට පැමිණි 3 දෙනෙකුද එම රෝගීන් අතර වනවා. නාවික හමුදා සමාජිකයෙකුගේ සමීපතමයෙකුද ඊයේ හඳුනා ගැනුණු පිරිසට ඇතුළත්. ඩුබායි හා රුසියාවේ සිට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකු COVID-19 රෝගීන් ලෙස ඊයේ හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1783ක් කරලා තියෙනවා. ඒ වගේම දැන් ඉදිරියේදී මේ බස් රථ ධාවනය පිළිබඳ සියලුම සීමා ඉවත් වන බැවින් එය ජනතාවට පහසුවෙන් ගමන් බිමන් යෑමේ තත්ත්වය නිර්මාණය වෙනවා. ඉතින් මෙහිදී අපි දන්නවා කොවිඩ් සමයට පෙර සමයට කිට්ටු ආකාරයට මේ නගරවලට මේ රැකියා කරන ස්ථානවල ජනතාව පැමිණීම සිද්ධ වෙනවා. ඉතින් මෙහිදී ඊටම වැදගත් වෙනවා වැඩි වෙන ප්‍රමාණයට අනුව මේ අප කියනු ලබන මේ සමාජ දුරස්ථභාවය, ශ්වසන ආචාරශීලීභාවය, ඒ වගේම අත්වල පිරිසිදුකම මේ ක්‍රියාකාරකම් සියල්ල තාම හොඳින් පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. රටේ සිද්ධ වන්නේ සමාජ ක්‍රියාකාරීත්වය, ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම. එහිදී හැම විටම කල්පනා කර යුතුයි මේ රට COVID-19 පවතින රටක් හැටියට. එතකොට එහෙමනම් ඒ සඳහා අවශ්‍ය කරන සියලු පියවර හැම කල්හිම ගත යුතුයි සියලු දෙනාම විසින්. මේ අතර ජනමාධ්‍යවේදියෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අත වශයෙන්ම සිදුවී තිබෙන්නේ මාධ්‍යවේදියෙක් ශ්වසන රෝග තත්ත්වයක් නිසා දික්කොය රෝහලේ ප්‍රතිකාර ගැනීමට ගොස් තිබෙනවා. එතනදී අපේ රෝහල්වල ඒ රෝහලට පැමිණෙන COVID-19 රෝගය හා සමාන රෝගීන්ගේ නියදියක් සාම්පලයක් දිනපතාම ලබාගෙන PCR පරීක්ෂණ සිදු කරනවා. ඒ පරීක්ෂණය සිදු කරන්නේ අපි අපේ සමාජය තුළ අපට නොදැනුවත්ව COVID-19 රෝගය ව්‍යාප්ත වී තිබේදයි පරීක්ෂා කිරීම. ඒ තත්ත්වයේ යටතේ මේ ජනමාධ්‍යවේදියාගේ සාම්පලයක් අරගෙන පරීක්ෂා සඳහා යොමු කරලා තියෙනවා. ඒ යොමු කරලා තියෙන්නේ COVID-19 හා සමාන රෝග ලක්ෂණ තිබුණු නිසා මිසක් ඔහුව COVID-19 රෝගියෙක් විදිහට සැක කරගෙන නිසා නෙවෙයි. අපි යම් කිසි විදිහෙන් COVID-19 රෝගියෙක් කියයි සැක කළා නම් ඔහු අනිවාර්යයෙන්ම රෝහලකට ඇතුල් කර රෝහලේ නවත්වාගෙන පරීක්ෂණය ප්‍රතිඵල ලැබෙන තුරු අපි තබා ගන්න. ඒ නිසා මෙතනදී COVID-19 රෝගයේ පැතිරීම පිළිබඳව කිසිම විදියක අවධානමක් හෝ එහෙම තහවුරු වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ පැතිරෙන කතාවේ සත්‍යතාවයක් හෝ පදනමක් නැහැ කියන දේ තමයි මට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. මේ වන විට නිරෝධායනය සාර්ථකව අවසන් කළ 11699 දෙනෙකු නිවෙස් වලට ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 5243 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 43ක් තුළ නිරෝධායන වෙමින් සිටිනවා. නිරෝධායන මධ්‍යස්ථාන තුළ වැඩි වශයෙන් රාජකාරී කරන ලබන්නේ යුද්ධ හමුදා රණවීරයන් වේ. ඔවුන්ට COVID-19 වෛරසය වැළඳීම, වැළැක්වීම සඳහා ගත යුතු සියලු ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් ඕනෑම අවස්ථාවකදී යුද්ධ හමුදා රණවීරයන් හට COVID-19 වෛරසය ආසාදනය වූහොත් ප්‍රතිකාර ගැනීම සඳහා පනාගොඩ යුද්ධ හමුදා මූලික රෝහල වෙන් කර තිබෙනවා. මේ අතර අද රාත්‍රී 10න් පසු ලබන 6 වෙනි දින අලියම 4 දක්වා දෙවයින පුරා ඇඳුරු නීතිය ක්‍රියාත්මක වනවා. 6 වන සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලියම 4 දක්වා පමණයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මූල්‍ය ආයතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව බාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අරලියගහ මන්දිරයේ ඊයේ සවස පැවති සාකච්ඡාවකදී. මම සෙන්ට්‍රල් බැංක් එකේ වගකීම ඊට වඩා වෙනස් විය යුතුයි කියලා මම නම් විශ්වාස කරනවා. මොකද අපි වගකීම බාර ගන්නවා නම් මම කම්පැනියක් හැදුවා නම් ෆිනෑන්ස් කම්පැනි එකක් ඒක සෙන්ට්‍රල් බැංක් එකෙන් අධීක්ෂණය කරනවා නම් මම ප්‍රසිද්ධ කරනවා නම් මේකේ තැම්පත් කරන්න අපි වගකීම බාර ගන්නවා කියලා මම හිතන්නේ දැන් දාලා තියෙනවා. මම නම් කියන්නේ නීති හදන්න වේවි අපිට. අනාගතයේදී මොකද්ද අපි කරන්න යන්නේ කියන එක. ඒක නැත්නම් මේවට ඉඩ දීලා තිබුණොත් මේකෙන් දිගින් දිගටම සමාජයේම ලොකු ප්‍රශ්නයක්. ඊළඟට සෙන්ට්‍රල් බැංක් එක කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වෙන්න ඕනේ. ඒ නිසා ඒ තත්ත්වයට රට වැටුනොත් ඉතින් අපි ඔක්කොම වැටෙනවා. ඒක නිසා මේක මේ විදියට මේක කළා ඊට පස්සේ මෙහෙම දේවල් ඇති නොවෙනවයි කියලා විදියේ ඒක වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නීතියෝ අවශ්‍ය නීතිය ඕනනම් නීති හරි බාලා මේ වැඩ පිළිවෙලක් හදන්න වෙනවා. එහෙම නැති වුණොත් මේ සම්පූර්ණ විශ්වාසය කඩ වෙලා ආර්ථිකය රටේ ආර්ථිකයටත් ඒක බලපාන ඕනේ විශාල වශයෙන්. 2019 වසර සඳහා වන මහජන බැංකු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද බාර දෙනු ලැබුවා.
එම වාර්තාව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවේ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී. මහජන බැංකුවේ වැඩබලන සාමාන්‍ය අධිකාරී බොනිෆස් සිල්වා, මූල්‍ය ප්‍රධානී අසාම් අහමද් යන මහතුරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1243 දක්වා ඉහළ ගියා. ඒ තවත් ආයතන කිහිපයක් අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමත් සමගයි. ශ්‍රී රැම්කෝ රූෆින් ලංකා පෞද්ගලික ආයතනයේ රුපියල් මිලියන 2ක්ද, ශ්‍රී රැම්කෝ ලංකා පෞද්ගලික ආයතනයේ රුපියල් මිලියන 2ක්ද, සයින් සිටි සිමෙන්ට් ලංකා ආයතනයේ රුපියල් මිලියන 5ක් අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද සිදු වුණේ ජනාධිපති කාර්යාලයේදී. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් 5,22,231ක මුදලක්ද, යුනියන් කෙමිකල් ලංකා ආයතනයේ ලක්ෂ 5ක්ද, විශේෂඥ වෛද්‍ය ඩී.ඒ. විජේසුන්දර මහත්මිය රුපියල් ලක්ෂයක්ද, අබාන්ස් PLC ආයතනයේ අධ්‍යක්ෂ රූසි පෙස්ටොන්ජි මහතා රුපියල් මිලියනයක්ද අරමුදලට පරිත්‍යාග කළා. ඊටකම වෙබ් අඩවිය මගින් ලැබී ඇති මුදල රුපියල් 17,86,5000ක්. www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායක විය හැකියි. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් පසු තවත් පුවත් බලාපොරොත්තු වන්න. යලිත් ප්‍රවෘත්ති. කොළඹ ශ්‍රැංගීලා හෝටලයේ එක් බෝම්බකරුවෙකු වූ ඉබ්‍රාහිම් ඉල්හාම්ගේ බිරිඳ වූ ෆාතිමා ජිෆ්රියා නැමැති අන්තවාදී මතධර්මයක් බව තමාට කිහිප අවස්ථාවකදීම දැනුණු බව ඇයගේ සොහොයුරා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය කළා. ඔහු කියා සිටියේ තම සහෝදරිය සහ ඇයගේ සැමියා වූ ඉබ්‍රාහිම් ඉල්හාම් සාමාන්‍ය මුස්ලිම්වරුන් අදහන ඉස්ලාම් ආගමික මත දැඩි ලෙස විවේචනය කළ බවයි. ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට ෆාතිමා ජෙෆ්රිගේ සහෝදරයා ඊයේ පසුරුවේ එක් වුණා. කොමිසම කළ විමසීමකට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේ 2012 නොවැම්බර් 4 වෙනිදා යෝජිත විවාහයක් ලෙස ඉල්හාම් සහ තම සොහොයුරියගේ විවාහය සිදු වූ බවයි. විවාහයෙන් පසු ඔවුන් දෙමටගොඩ මහවිල පටුමගේ පිහිටි ඉබ්‍රාහිම් පවුලේ නිවසක් වෙත පදිංචියට ගිය බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා. තමන් කලක් විදේශගතව සිට මෙරටට පැමිණි පසු සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ඉල්හාම් හඳුනාගත් බවයි ඔහු කියා සිටියේ. තම සහෝදරිය විවාහ කරගත් පසු ඉල්හාම් තම පවුල සමග සමීප සබත්තා නොපැවැත්වූ අතර සහෝදරිය පමණක් තනිව නිවසට පැමිණ ගිය බවත් සාක්ෂිකරු සඳහන් කළා. පසුව සහෝදරියගේ යම් යම් වෙනස්කම් දැක ගැනීමට හැකි වූ බවත් දැඩි ආගමික නැඹුරුවකින් ක්‍රියා කරන ආකාරය දක්නට ලැබුණු බවත් සාක්ෂිකරු කියා සිටියා. 2016 අප්‍රේල් 23 වෙනිදා පැවති තම විවාහ උත්සවයටද ෆාතිමා සහ ඉල්හාම් සහභාගී නොවූ බවයි ඔහු හෙළි කර සිටියේ. කොමිසම එහිදී ඊට හේතුව කවරේදයි සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා. එහිදී පැවසුවේ ඇයගේ ආගමික මතවාදයේ අනුව විවාහ උත්සව තහනම් යයි සහෝදරිය කියා සිටි බවයි. අවස්ථා කිහිපයකදී සාමාන්‍ය ඉස්ලාම් ආගමික මත සමග ෆාතිමා තමා සමග තර්ක කළ බවත් සාක්ෂිකරු පැවසුවා. කොමිසම යලිත් සාක්ෂිකරුගෙන් විමසා සිටියේ එසේ සඳහන් කරන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ උදාහරණයක් ලෙස ඡන්දය දීම පවා තම සහෝදරිය ප්‍රතික්ෂේප කළ බවයි. ඉස්ලාම් රාජ්‍යයක් පැවතියහොත් පමණක් තම ඡන්දය ප්‍රකාශ කරන බව වරක ඇය කියා සිටි බවයි සාක්ෂිකරු සඳහන් කළේ. 2018 වසරේ මැද භාගයේදී ඉල්හාම් සහ තම පියා අතර යම් මතකැටුමක් ඇතිවීමෙන් පසු ඔවුන් සමග සබත්තා තරමක් දුරස් වූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. ඊට හේතුව වශයෙන් ඔහු සඳහන් කළේ තම පියා අසරණ සිංහල ජනතාවට උපකාර කළ අතර ඉල්හාම් හා ෆාතිමා ඊට දැඩි විරෝධය පෑ බවයි. තම ආගමික මතයේ අනුව එය දැඩි වරදක් බැවින් එසේ නොකරන ලෙස තම සොයුරිය පියාට පැවසූ බවයි සාක්ෂිකරු කියා සිටියේ. තමා ෆාතිමාගෙන් ඇයි ඉල්හාම් මෙහෙම කරන්නේ යනුවෙන් විමසූ විට මගේ ස්වාමි පුරුෂයා යන පාරේ තමාද යන බව සොයුරිය තමාට ප්‍රකාශ කළේ යයි සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ෆාතිමා සිය දරුවන් පාසල් යවා නොමැති අතර නිවසේදී අධ්‍යාපනය ලබා දී ඇති බවත් කොමිසමේදී අනාවරණය වුණා. රජය දරුවන්ට ලබා දීමට නියම කර ඇති එන්නත් පවා සිය ආගමික මතවාදවලට සුදුසු නොවනවෑ යයි සිතා ලබා දී නොමැති බවද සාක්ෂිකරු සඳහන් කළා. ඉබ්‍රාහිම් ඉල්හාම් කිසි දිනක සාමාන්‍ය පල්ලියකට ගොස් නැති අතර ඒ පිළිබඳ විමසූ විට ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා නිවසේ සිට ආගම අදහන බවයි. පල්ලිය යෑම අනවශ්‍ය බවත් ඉල්හාම් ප්‍රකාශ කර තිබෙනවා. ඉන්පසු කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ සහෝදරියගේ වෙනස පිළිබඳව ඇයගෙන් විමසුවේ නැද්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ සොයුරිය කිසි දිනක ඉල්හාම්ට විරුද්ධ නො වූ අතර ඔවුන්ගේ පෞල් ජීවිතයටද බාධා නොකළ බවයි. ප්‍රහාරය සිදු වූ ඉකුත් වසරේ අප්‍රේල් 21 වෙනි දින ෆාතිමා හඬමින් තම මවට කතා කොට තමා කලකිරීමෙන් පසුවන බවත් ඉක්මනින් පැමිණෙන ලෙස ප්‍රකාශ කළ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.
එදින ඇයගේ මව ඉල්හාම්ගේ නිවස වෙත පිටව ගොස් තිබෙනවා. තවද සොයුරිය මවට ප්‍රකාශ කර ඇත්තේ එදින අලුයම එකට පමණ ඉල්හාම් නිවසට පැමිණ පිටව ගොස් ඇති බවයි. දරුවන් බලා ගන්නා ලෙසට ඇය මවට පවසා උඩුමහලේ කාමරයකට ගොස් ඇති බව සාක්ෂිකරු පැවසුවා. එදින පෙරවරු 10ත් 11ත් අතර කාලය තුල පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ දොර අරින්න යයි පැවසූ විට බෝම්බය පුපුරා ගිය බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමෙරුම් අංශයේ කාන්තා උප පොලිස් පරීක්ෂක වෙතසිංහ මහත්මිය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳ වූ අතර මහවිල පටුමග නිවසේ සිදු වූ පිබිරීම් දෙකට අදාළ මෙතෙක් නිකුත් නො වූ ආවේක්ෂණ කැමරා දර්ශන පෙළක්ද මාධ්‍යයට නිකුත් කෙරුණා. අමරිකාවේ පසුගියදා සිදු වූ කළු ජාතිකයාගේ මරණයට එරෙහි උද්ඝෝෂණ වැඩි වී තිබෙනවා. ඒත් ප්‍රචණ්ඩකාරීත්වය බොහෝ දුරට අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. විරෝධතාව පැවැත්වෙන්නේ 8 වෙනි දිනටයි. මින් විශාලතම විරෝධතාව පැවැත්වුණේ මියගේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ උපන් ස්ථානය වූ ටෙක්සාස්හිදී. ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නගරයේ පැවති විරෝධතාවයට පමණක් 60,000කට වැඩි පිරිසක් සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඊට ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහෝදරයා බිරිඳ සහ 6 හැවිරිදි කුඩා දියණියද එක්ව සිටියා. ලබන අඟහරුවාදා හූස්ටන්හිදී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. බොහෝ ප්‍රදේශවල විරෝධතා පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩද භාවිත කරනු ලැබුවා. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වන්නේ ෆ්ලොයිඩ්ගේ ගෙල්ල සිර කරගෙන සිටි පොලිස් නිලධාරියාට පළමු ගණයේ මිනීමැරුම් චෝදනා එල්ල කිරීම සහ ඊට සම්බන්ධ අනිකුත් පොලිස් නිලධාරීන් තිදෙනාට මිනීමැරුම් චෝදනා ගොනු කරන ලෙසයි. බොහෝ දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳරි නීතිය ඉවත් කළද ඇතැම් ප්‍රාන්තවල ඇඳරි නීතිය යලි පැනවීමට බලධාරීන් කටයුතු කර තිබුණා. මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ සම්බන්ධයෙන් කියා සිටියේ වර්ගවාදයේ දුටු විට එය නොදුටු ආකාරයෙන් සිටීම සිදු කළ නොහැකි බවයි. ෆ්ලොයිඩ්ගේ මරණය ඛේදවාචකයක් නමුත් කලහකාරී ලෙස හැසිරීම තමා විසින් තමාවම පරාජය කර ගැනීමක් බවයි පාප් වහන්සේ කියා සිටියේ. අමරිකාවේ පවතින උද්ඝෝෂණ සම්බන්ධයෙන් ප්‍රතිචාරය කුමක්දැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියා. What message do you think you're sending? නමුත් ඒ අවස්ථාවේ ඔහු පිළිතුරු දීමට නොහැකිව අසරණ වූ ආකාරයයි මේ. සැලකියයුතු වෙලාවක් නිහඬව සිටි ට්‍රූඩෝ අවසානයේ කියා සිටියේ වර්ගවාදය පිටුදැකීමට සිය පාර්ශව එක්ව ක්‍රියා කළ යුතු බවයි. දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ලබන සතියේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ දකුණු අප්‍රිකානු රජය විසින් ලබා දෙන නිර්දේශවලට අනුකූලවයි. දකුණු අප්‍රිකාවේ ජාතික ක්‍රීඩා ආයතන එරට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලා තිබුණේ යළිත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ අමාත්‍යංශයෙන් සුබවාදී පිළිතුරක් ලැබීම හේතුවෙන් ලබන සතියේදී පුහුණුවීම් ආරම්භ කිරීමට ලැබෙනු ඇති බවට විශ්වාසයක් පවතින බවයි. ක්‍රීඩා අමාත්‍යංශය හා සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව ඒ සිදු කිරීමට අපේක්ෂා කරන බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.